ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත. ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම අද ශ්‍රී ලංකාව සහ ලැට්වියාව අතර ද්විපාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගැනීමට දෙරටේ නායකින්ගේ අවධානය. විසර්ජන පනත මගින් අනුමත රටේ ණය සීමාව රුපියල් බිලියන 400කින් ඉහළ දැමීමට කැබිනට අනුමැතිය. එළමෙන 2022 නිදහස් උළෙල සංවිධානයට 11 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් සභාපතිත්වයේ ජනපතිට. පාරිභෝගික සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. දෛනික අඩුම කොවිඩ් මරණ සහ රෝගීන් ඊයේ මරණ සංඛ්‍යාව 66යි. රෝගීන් 1321ක්. ආයුර්වේද කොවිඩ් රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවත් අඩු වෙයි. වයස අවුරුදු 12-19 අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම ගැන යුද්ධ හමුදාපති පහදයි. ඇල්ෆා බීටා සහ ගැමා කොවිඩ් ප්‍රභේදවල ව්‍යාප්තියේ වේගය 1% දක්වා අඩු වෙයි. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය 90%යි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. දැන් දේශීය පුවත්. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතීමට නියමිතයි. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:30ට පමණ සැසිවාරය අමතනු ඇති. මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ලැට්වියා ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ දින සිදු වුණා. එහිදී රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය ඊයේ ආරම්භ වුණේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී. ඒ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 9:30ට සමුළුව ඇමතීමට නියමිතයි. ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව රටින් පිටව ගොස් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික හමු කිහිපයකටද සහභාගී වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ ක්වේට් අග්‍රාමාත්‍යවරයා පසුගියදා ජනාධිපතිවරයා හමු වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලිවිඩ්ස් මහතා අතර හමුවක් ඊයේ සිදු වුණා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුරයි මෙම හමුව සිදු වුණේ. දෙරට අතර 25 වසරක තානාපති සබඳතා තවදුරටත් ද්විපාර්ශ්වීයව ඉදිරියට ගෙන යාම සඳහා ශක්තිමත්ව පියවර ගත යුතු බවයි රාජ්‍ය නායක දෙපළගේ අදහස වුණේ. කොවිඩ් වසංගතයේ හේතුවෙන් ආර්ථිකයට සහ සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වුණා. වසංගතයේ පහව යාමත් සමග දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණ යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වුණා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව සහ ආසියාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු ඇමරිකානු කලාපවලට වැඩි නියෝජනයක් ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී දෙරටේ නායකයින් සාකච්ඡා කර තිබෙනවා. ලෝක අර්බුදය විසඳීමට යුද්ධය වෙනුවට නිර්දේ රාජ්‍යතාන්ත්‍රික භාවය භාවිතා කිරීමට තමා සූදානම් බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ සමුළුවේ 76 වන සැසිවාරය අමතමින් නිර්දේ රාජ්‍යතාන්ත්‍රික භාවය යනුවෙන් ඔහු අදහස් කළේ සම්බාධක පැනවීම හා ආධාර ලබා දීම නවතා දැමීම විය යුතු බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ. ගෝලීය අර්බුද විසඳීමට මිලිටරි බලය වෙනුවට නිර්දේ රාජ්‍යතාන්ත්‍රික භාවය භාවිත කිරීමට තමා සූදානම් බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරය අමතමින්. යුද්ධ කිරීම වෙනුවට ගෝලීය අර්බුද සඳහා නව රාජ්‍යතාන්ත්‍රික ප්‍රවිෂ්ටයක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. කොරෝනා වෛරසය, දේශගුණ විපර්යාස සහ සයිබර් යුද්ධයද ඔහුගේ කතාවේ අවධානයට ලක් වූ ප්‍රධාන මාතෘකායි. ඉදිරි වසර 10 ලෝක ජනතාවටම තීරණාත්මක කාලයක් වනු ඇතැයිද ඔහු පෙන්වා
පෙන්වා දුන්නා. බලවත්ම ගෝලීය තර්ජනය චීනයේ බවට ඔහු ඍජුව ප්‍රකාශ නොකළද එසේ සිතීමට ඉඩ හැරියා. නව සීතල යුද්ධය නිමා කිරීමට ඇමරිකාව සෑම විටම කල්පනාවෙන් ක්‍රියා කරන බවයි ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. ඇමරිකාව ඇෆ්ගනිස්තානයේ වසර 20ක යුද්ධය නිමා කළ බව පැවසූ ජනාධිපති ජෝ බයිඩන් සංවර්ධන යුද්ධයද නිමා කිරීමට සහාය වන බව පැවසුවා. එක්සත් ජාතීන්ගේ සැසියේදී ලෝක ප්‍රජාව ඇමතීමට අවස්ථාවක් දෙන්නයි තලිබාන් නව පාලකයින් ඉල්ලා තිබෙනවා. තලිබාන් විදේශ අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණයක් ගැනීමට නියමිත බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඇෆ්ගනිස්තානයේ නව රජය එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස සුහයිල් ශහීන් නම් කර තිබෙනවා. ඔහු දෝහා කටාරෙහි පදිංචිව සිටින්නේ. මෙතෙක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා තවදුරටත් වළංගු නැති බවද තලිබාන් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. තලිබාන් සංවිධානයේ ඉල්ලීම ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළත් 9 දිනකුගෙන් යුත් කමිටුවක් විසින් සලකා බැලීමට නියමිතයි. මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සමුළුවේ ප්‍රථම දේශනය පවත්වමින් රාජ්‍ය නායකයන් වසංගතය සහ දේශගුණ අභියෝග හමුවේ දැක්විය යුතු ප්‍රතිචාර සම්බන්ධයෙන් සිහිපත් කළා. දැවැන්තම අර්බුදයකට ලෝකය මුහුණ දෙමින් සිටින බව සිහිපත් කළ මහලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අවිශ්වාසය නැමැති රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වීම වළක්වා ගත යුතු බවයි. එක්සත් ජාතීන්ගේ උදාර අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා චීනයේ වැඩි දායකත්වයක් ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් සමුළුව අමතමින් අවධාරණය කළා. මේ වසර අවසානයේ වන විට ලෝකයට එන්නත් මාත්‍රාවන් බිලියන 2ක ප්‍රමාණයක් ලබා දීමට චීනය උත්සාහ ගනිමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. රටේ වර්තමානයේ පවතින තත්ත්වය අනුව විසර්ජන පනත පකින් අනුමත රටේ ණය සීමාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් බිලියන 2997ක් වූ ණය සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් ඒ රුපියල් බිලියන 3397ක් වශයෙන් විසර්ජන පනත සංශෝධනය කිරීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත්තේ. මේ අතර එළඹෙන නිදහස් දින සැමරුමට සමගාමීව උත්සව සංවිධාන කටයුතු සඳහා ජනාධිපතිවරයාද ඇතුළුව අමාත්‍යවරුන් 11 දිනකින් යුත් අනු කමිටුවක් පත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස් වුණා. එහිදී වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 2997ක ණය සීමාවක් සඳහා මීට පෙර අනුමැතිය ලැබී තිබුණා. එහෙත් COVID-19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය යටතේ රජයේ ආදායම අඩුවීමත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් මෙන්ම ආදායම් අහිමි වූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම සිය ආදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම් අහිමි වීම හේතුවෙන් වැටුප් හා අනෙකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීමට සිදුවීම ඇතුළු වෙනත් ශ්‍රේෂ්ඨයන් කිහිපයක වියදම් වැඩිවීම හේතුවෙන් මෙලෙස 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව 2020 අංක 7 දරන විසර්ජන පනත මගින් අනුමත රුපියල් බිලියන 2997ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කරමින් රුපියල් බිලියන 3997ක් වශයෙන් සංශෝධනය කිරීමටත් ඒ සඳහා විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය සිය අනුමැතිය ලබා දුන්නා. එළඹෙන 2022 පෙබරවාරි මාස 4 වන දිනට යෙදෙන මෙරට 74 වන නිදහස් දින සැමරුම් උළෙලේ සංවිධාන කටයුතු පිණිස අවශ්‍ය මඟ පෙන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාද ඇතුළුව මෙම අනු කමිටුවට සමාජිකයින් 11 දෙනෙකු ඇතුළත්. ඒ අනුව කමිටුවේ සභාපතිවරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරනු ලබනවා. අනු කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍යවරුන් වන ජී.එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුකැල්ල, චමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන්. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 66ක් ඊයේ වාර්තා වුණා. එය දින 50කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. ඊයේ දිනට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවද 1321 දක්වා අඩු වී තිබෙනවා. දින 50කට පසු මෙරට දෛනික අඩුම කොවිඩ් මරණ ඊයේ වාර්තා වුණා. ඒ මරණ 66ක් ලෙසයි. මියගිය පුද්ගලයන් අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලයන් දෙදෙනෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 11ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන් 53 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12284 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1321 දෙනෙකු ඊයේ තහවුරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5,7330ක් ලෙසයි. වයස අවුරුදු 12ත් 19ත් අතර වයස්වල පසුවන නිදන්ගත රෝග පවතින ළමුන්ට ෆයිසර් එන්නත ලබා දීම සිකුරාදා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අනුරාධපුර කුරුණෑගල දිස්ත්‍රික්ක
වලින් සහ කොළඹින් ආරම්භ කරලා මේ ආකාරයෙන් දිවයිනේ සියලුම දිස්ත්‍රික් වලට මේ ලබා දෙන්න තමයි ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව සිකුරාදා සිට මේ එන්නත්කරණය ආරම්භ කිරීමට කටයුතු කරලා තිබෙනවා. මෙහිදී විශේෂයෙන්ම අර සායනන් වලට සම්බන්ධ වන එවැනි රෝග තත්ත්වයේ සිටින වයස අවුරුදු 12 19 අතර වූ දුවා දරුවන්ට එන්නත්කරණය ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. පාසල් ආරම්භ කරන්න කියලා නිර්දේශ දීලා තියෙනවා. එතකොට පාසල් ආරම්භ කරන්න පෙර ළමයින්ට එන්නත්කරණය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවද කොහොමද? ඒ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම ලෝකයේ තාම මම හිතන්නේ හරියටම තීන්දුවක් තියෙනවා කියලා. ලෝකයේ ඇතැම් රටවල් තියෙනවා එන්නත්කරණයට පස්සේ පාසල් ආරම්භ කරපු රටවල්, සමහර රටවල් තියෙනවා පාසල් ආරම්භ කරලා තියෙනවා එන්නත් කරන්න කලින්. නමුත් ලංකාවේ එන්නත්කරණය සඳහා කොහොමද පාසල් විවෘත කරන්නේ කොහොමද කියන එක පිළිබඳ නිර්දේශයක් නැවතත් අර ACCD කියන ආයතනය අපේ එන්නත්කරණය සහ වසංගත සම්බන්ධ විශේෂඥ කමිටුව තමයි කියන්නේ. එයාගේ නිර්දේශයන් අනුව ආරම්භ කළ හැකි පාසල් ආරම්භ කරනවා. එන්නත්කරණයෙන් පස්සේ ආරම්භ කළ යුතු පාසල් එන්නත්කරණයෙන් පස්සේ ආරම්භ කරනවා. කොවිඩ් මර්ධනය සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 945 දිනකට එන්නත් කර තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 38312. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 1,590,000 දිනකට ඊයේ දින එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව ඊයේ දින ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 36854. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාවද පුත්කලින් 4220 දෙනෙකුට ඊයේ දින ලබා දී ඇති අතර ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුත්කලින් 868 දෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 144. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 1295 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 50. එන්නත් කරන කටයුතු අද දිනේදීත් ක්‍රියාත්මක කෙරුණේ මේ ආකාරයෙන්. ඉදිරියේදී අපිට වෙනත් වයස් කාණ්ඩ කරා යෑමට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ පාසල් ළමුන්ට එන්නත් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලැබුණොත් අපිට පාසල් ළමුන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්න වෙනවා. අමතර මාත්‍රාවක් ලබා දීමට අවශ්‍ය නිර්දේශ ලැබුණොත් අමතර මාත්‍රා ලබා දීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මෙවැනි කාරණාවලට සෞඛ්‍ය සේවකයන් යොමු කිරීම අවස්ථාවලදී නැවත තවදුරටත් මීට පෙර වෙන්නත් ලබා දුන් වයස් කාණ්ඩවලට පූර්ණ අවධානය යොමු කිරීම අපහසු වෙනවා. ඒ නිසා මේ මොහොතේ අපිට සියලු දෙනාගෙම ඉල්ලා සිටින්නේ එන්නත ලබා ගැනීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන හැකි ඉක්මනින් තමන්ගේ එන්නත ලබා ගන්න. නිරෝධායන ඇඳරි නීතිය කඩ කරන්න සොයා දිවෙන පුරා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද පස්වරු 12 සිට පස්වරු 1 දක්වා පැයක කාලයක් විරෝධතාවයේ නිරත වෙනවා. ආයුර්වේද කොවිඩ් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී හේවාගමගේ මහතා පවසනවා. රෝගීන්ගේ අඩුවීම 20% පමණ වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ වෙන විට ඇත්තටම අපි වාසනාවන්ත වෙලා තියෙනවා. රට පුරාම ගත්තයින් පස්සේ විශාල වශයෙන් පහුගිය කාලයේ තිබුණු වසංගතයේ අති බිහිසුණුකාරී තත්ත්වය ක්‍රමෙන් පහව වෙමින් පවතිනවා. ඒ පහව යමින් පවතින තත්ත්වයක් තුළ මේ රෝහල් පද්ධතිය තුළ පවා රෝගීන්ගේ අඩුවීමක් අපි දක්නට ලබනවා. ඒක මම හිතන්නේ අපේ සියලුම දෙනාටම ශ්‍රී ලංකාවේ පුරවැසියන් හැටියට අපි සතුටු වෙන්නපත් වෙන්න පුළුවන් අවස්ථාවක්. මම හිතන්නේ අපි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයෙන් මේ වෙනට රෝගීන් 700කට වැඩි ප්‍රමාණයකට අපි මේ වෙනට රෝගී සත්කාර සේවාව සිදු කරලා තියෙනවා. ඒ රෝගීන් ඉතාමත් සතුටින් නිරෝගීව අපේ ආයතන වලින් ප්‍රතිකාර ලබාගෙන එළියට ගිහිල්ලා තියෙනවා. මේ ආයතන තුල ආයුර්වේද වෛද්‍යවරුන්, ඒ වගේම බටහිර වෛද්‍යවරුන්, විශේෂයෙන්ම අපේ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යකාර මණ්ඩලය මේකට සහභාගී වෙනවා. එතකොට ඔවුන් අපි දෙගොල්ල අතර ඉතාමත් සුහදශීලීව, ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රියාවලියක් අපට ජනතාව වෙනුවෙන්
වශයෙන් ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකින්ද මේ වටපිටාව තුළ මම හිතනවා අපි අලුත් සෞඛ්‍ය ක්‍රියාවලියකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. මම හිතන්නේ මේක COVID-19 වසංගත තත්ත්වයට පමණක් නෙවෙයි අනෙකුත් අපේ රටේ තියෙන කාලීන රෝග වලටත් මේ බටහිර හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංයුතිය ඉතාමත් ඵලදායී කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. මේ වෙන විට රට තුළ සැලකිය යුතු ප්‍රමාණයකින් රෝගීන් අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ අඩුවීම තුළ අපේ ආයතනවල ඇත්තටම ගත්තන් පස්සේ රෝගීන් 100කට පහසුකම් අපි පහුගිය කාලේ සැපෙව්වා. ඒක උපරිම දක්වා හැමදාම පැවතුණා. නමුත් මේ වෙන විට එකෙන් 120ක විතර ප්‍රමාණයක් අඩු වෙලා පවතිනවා. මම හිතනවා ඒකත් එක්ක සැනසුම් සුසුමක් අපිට රට වෙනුවෙන් දක්වන්න පුළුවන් කියලා. ඇල්ෆා ගැමා බීටා කොවිඩ් වෛරස් ප්‍රභේද තුනම අද වන විට ලෝකයේ තුල ව්‍යාප්ත වීමේ වේගය 101ක් දක්වා පහත පැටී තිබෙනවා. නමුත් 90%ක්ම ලෝකයේ තුල පැතිර යන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ. අමරිකා එක්සත් ජනපදයේ කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මිලියන 500ක් බෙදා දීමට සූදානම් වනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඇල්ටා බීටා ගැමා පසු කරමින් ලෝකයේ තුල සීග්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. මෙම ඩෙල්ටා ප්‍රභේදය ඉතා ශක්තිමත්ව සහ සීග්‍රයෙන් ලෝකයේ තුල ව්‍යාප්ත වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ලෝකයේ තුල දැනට සංසරණය වන ඇල්ෆා බීටා සහ ගැමා වෛරසයේ ප්‍රතිශතය 101කටත් වඩා පහළ ගොස් තිබෙනවා. ඒ අනුව 99%ක්ම ලෝකයේ තුල පවතින වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත්තේ. ඩෙල්ටා ප්‍රභේදය රටවල් 185ක් තුල පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. දැනට ලෝකයේ තුල ක්‍රියාත්මක එන්නත් මගින් ඩෙල්ටා වෛරසය පාලනය කළ හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරනවා. ඇමරිකා එක්සත් ජනපදය කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත් මිලියන 500ක් ලෝකයේ පුරා බෙදා හැරීමට සූදානම් වනවා. ඒ අනුව ඇමරිකාව මෙතෙක් පරිත්‍යාග කර ඇති කොවිඩ් එන්නත් ප්‍රමාණය බිලියන 1ක් පමණ වන බවයි එරට බලධාරීන් පවසන්නේ. ලෝකයේ වෙනත් රටවල් සඳහා කොවිඩ් එන්නත් මිලියන 160ක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පමණ මේ වන විටත් ලබා දී ඇති බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඇමරිකා එක්සත් ජනපදය ෆයිසර් සහ බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා මිලියන 500ක් දැනටමත් මිලට ගෙන අවසන්. ඇමරිකාව සත්කාරකත්වයේ දරන කොවිඩ් ගෝලීය සමුළුව දැන් පැවැත්වෙනවා. එහිදී ඉතිරි අතිරේක තීන්දුව ඇමරිකාව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සියරටේ වැසියන්ට ලබන වසරේ සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දෙන බව ජපානය පවසනවා. ජපානයේ නියාමන ප්‍රතිසංස්කරණ ඇමති කෝනෝ ටාරෝ පවසන්නේ මේ වසර අවසන් වීමට ප්‍රථම සෞඛ්‍ය සේවකින් සඳහා බූස්ටර් එන්නත ලබා දෙන බවයි. දෙවන මාත්‍රාව ලබාගෙන මාස 8ක් තුල බූස්ටර් එන්නත් ලබාගත යුතු බවද කෝනෝ ටාරෝ මාධ්‍ය හමුවේදී පවසා තිබෙනවා. මේ වන විට ටෝකියෝවේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව පහළ යමින් පවතිනවා. ජපානයේ කොවිඩ් එන්නත්කරණය ඉහළ යාම මීට හේතු බව සෞඛ්‍ය ඇමති තමුරා නොරිහිසා පවසා තිබෙනවා. මේ වන විට එරට ජනගහනින් 54%කට පමණ එන්නත්කරණය අවසන් කර තිබෙනවා. ජපානයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දරුවන්ට කොවිඩ් එන්නත ලබා දීම තවදුරටත් පරීක්ෂා කරමින් සිටින බවයි. ජොන්සන් සහ ජොන්සන් එන්නතේ ප්‍රතිශක්තිකරණ හැකියාව 94ක් බව එම සමාගම පවසනවා. මෙම එන්නත පිළිබඳ නවතම පරීක්ෂණ වාර්තාව එළිදැක්වීම ඊයේ සිදු කෙරුණා. එහිදී සමාගම පවසන්නේ ජොන්සන් සහ ජොන්සන් එන්නත් දෙකම ගත් පුද්ගලයෙකුට නැවත කොවිඩ් වැළඳීමේ හැකියාව 6%ක් තරම් අඩු ප්‍රතිශතයක් බවයි. 94කට නැවත කොවිඩ් වැළඳෙන්නේ නැති බව ජොන්සන් සහ ජොන්සන් සමාගම පවසනවා. ඔවුන්ගේ නවතම පරීක්ෂණයට අනුව වැඩි කාලයක් ආරක්ෂාව සැලසීම මේ එන්නතේ ඇති එක් ප්‍රධාන වාසියක්. පාර්ලිමේන්තුව අද දෙවන දිනටත් රැස් වුණා. එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සිදු කෙරුණා. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ සංශෝධිත පනත් කෙටුම්පත අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැන් අලුතෙන් ඩොලර් 40ක් ගන්නවා PCR එකක් කරලා ඒක පැය 7කින් දෙන්න එක දවසකින් දෙනවා. හැබැයි ගුවන්තොටුපළේ ඩොලර් 40ක් මේකට අය කරනවා. ඒ කියන්නේ රුපියල් 11000ක් විතර අය කරනවා. විදේශ අමාත්‍යාංශයට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වීසා රික්වයර්මන්ට්ස් එක තමයි ඒ PCR කොස්ට් එකත් ඒකට එක්කව කරලා තිබෙන්නේ. විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒක සම්බන්ධ නැහැ කියන එක පිළිතුරක් වෙන්න බෑ. මොකද ඒක සංචාරක හෝ ගුවන්තොටුපළට කියලා විතරක් නෙවෙයි. මේ සියලු අංශ එකට එකතු වෙන්න ඕන. මේක එකතු වෙලා ජනතාවට සාධාරණයක් ඉෂ්ට වෙනවනේ. ඒ සාධාරණ ඉෂ්ට වෙන්නේ නැති කතාවයි මම ඔබතුමාගෙන් ඇහුවේ. සියලු දෙනාම එකතු වෙලා කොවිඩ් ටාස්ක් ෆෝස් එකෙන් තමයි තීන්දුව ගන්නෙ. වර්තමානයේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකින් ඉතාමත් අභියෝගාත්මක කාලවකවානුවක් පසු කරමින් සිටිනවා. ආර්ථිකයේ කළමනාකරණයේදී ප්‍රමුඛතාවය ලබා දිය යුතු පාර්ශව රජය විසින් හඳුනා නොගැනීම නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටලු තවදුරටත් උග්‍ර වී තිබෙනවා. සෞභාග්‍යයේ දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කර්මාන්තකරුවන්ගේ ණය ආපසු ගෙවීම සඳහා සහන ලබා දෙන බවට සඳහන් කර තිබුණද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවේ ඇයි? ඇතැම් මූල්‍ය ආයතන තරජනාත්මක ආකාරයෙන් සිය කටයුතු මෙහෙයවමින් වාහන පැහැර ගැනීම සිදු කරන බවටද තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේ පිළිබඳව රජය දැනුවත්ද? මෙම ව්‍යසනකාරී අවස්ථාව සලකා බලා පරාටේ පනත සංශෝධනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැක ගැනීමට රජය දැන්වත් උත්සාහ කරන්නේද? අපි ඉදිරි දිනයකදී ඔබතුමාට සවිස්තරව විස්තර ලබා දෙන්නම්. මේ මතු කරපු කාරණා පිළිබඳව ඉතාම සුබවාදී බලාපොරොත්තුවක් ඉදිරි අයවැය ලේඛනය තුලදී මුදල් ඇමතුමා විසින් ලබා දෙනවා. මම ඔබතුමාට ඉතාම සවිස්තර විස්තර ටික ඉදිරියේදී ලබා දෙන්නම්. ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ජාතික වෘත්තීය සමිති සම්මේලනය සභාපති වශයෙන් සේවය කරමි. එම සංගම මූලස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක්, ඇමති ආරක්ෂක වංශයේ නිලධාරීන් සහ නාදුරණ පිරිසක් යකඩ කූරු හා පොළු සමග බලත්කාරයෙන් එතුරුවනවදී. මේ සංගමයේ පිළිබඳව නඩුවක් උසාවියේ තිබුණා. ඒ අනුව తాවකාලික නියෝගයක් හම්බුණා. යෝගරාජන් මැතිතුමා එතනට පත් කළා. එතනදී මෙතුමත් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වෙලා ඒක පොලිසියට ගිහින් දැන් පසුව උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් දාලා තියෙනවා. උසාවියේ තීරණයෙන් පස්සේ මේක මෙතෙන්ට අරගෙන කතා කරන්න කියලා. උසාවියේ තීරණය නැතු අනික මේවා මෙතන සභාවට හෙලි කරේ නැහැ. ඔබතුමාගේ ආරක්ෂාව නෙමෙයි. you sit down men. ඔබතුමා එතුමාට කතා කරන්න ඉඩ දෙන්න. මේ වාඩි වෙන්න කියන්නේ මේ පිස්සට මේ පිස්සට වාඩි වෙන්න කියන්නේ. කරුණාකරලා නිසද්ද වෙන්න මත්තුමා එතුමාට කතා කරන්න ඉඩ දෙන්න. එතුමාට කතා කරන්න ඉඩ දෙන්න. අනික ඔබතුමා උත්තර දෙන්න. නඩුව ගැන කියන්නේ. හරි. මේ හරි. මේ ඔබතුමාට ඒ සියල්ල තියෙනවා. කතානායකතුමනි, මම ගන්න එක කාරණයක්. මේ උසාවිය ගැන වැදගත් කාරණයක් මේ පාර්ලිමේන්තුවේ හෙළි කරේ නැහැ. ඒක අපේ ස්ථාවර නියෝග වලට විරුද්ධයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. අමරිකාවේ මිසුරි ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය දායකත්වයෙන් COVID-19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරනු ලබන තාප හියුම් කරන ඔක්සිජන් චිකිත්සා ඒකකයන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උපකරණ තොගයක් ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත ප්‍රදානය කිරීම අමරිකානු ශ්‍රී ලංකා සංගමේ සභාපති මහාචාර්ය රවීන් කොඩිකාර මහතා අතින් සිදු කෙරුණා. සඳහිරුසෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුකූලව අදත් ආගමික වතාවත් පැවැත්වුණා. බණ්ඩාරවිල සිට බද්රුලිය දක්වා එළවලු ප්‍රවාහනය කළ ලොරි රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඇල්ල දේවාලය අසලදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ඊශ්‍රායලයේ සේවයෙන් යුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක් පිහිටුවා ඇති කෙයා ගිවර්ස් සංවිධානය මගින් කටුගස්තොට රෝහලේ පවත්වාගෙන යනු ලබන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය ජම්බෝ වර්ගයේ ඔක්සිජන් සිලින්ඩර් කට්ටල පරිත්‍යාග කිරීමක් සිදු කෙරුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන JPR කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. වර්තමානයේ රට තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම සහ කුඩා දරුවන්ට ලබා දීමට කිරිපිටි නොමැති මොහොතක මත්පැන් නලිවිසල් විවෘත කර තැබීමට විරෝධය දක්වමින් ඊයේ ඉමදුව ප්‍රාදේශීය සභාව තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. විල්පත්තුව රක්ෂිතයේ සිට මන්නාරම පුත්තලම ප්‍රධාන මාර්ගයකට පැමිණි බෝධිලිමිකු පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.